තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම මෙසසිරින් එතර වන්නට බිඳ දමන්නට සසර ඇති දුක ඔබට මඟ කියා දෙන තථාගත ලෞතර ශ්‍රී සද්ධර්මය ඔබ වෙත sannivedanaya කරන ගුවන් අවකාශයේහි ඔබ වෙත sannivedanaya කරන සූත්‍ර දේශනාව අපි මෙලෙසින් ආරම්භ කරන්නට දැන් සූදානම්. මේ දේශනාව පවත්වන පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් අපේ ස්වාමින් වහන්සේ අපි හැම දිනම සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. වත්මන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට සෑම මොහොතකම අත්වැරක් එක් කරමින් ස්වකීය ශක්තියෙන් මේ බෞද්ධ මාධ්‍යාලය ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය එක්ව සංවිධානය කරන පින්කම් වලට ඒ නිර්මාණ ශක්තිය එක් කරන ඒ වගේම තරුණ බෞද්ධ සංගමය හරහා විශාල මෙහෙවරක් ඉටු කරන්නට ඒ තරුණ තරුණියන් රැස් කරමින් ඒ පින්කම් වලට තමන්ගේ සහයෝගය ලබා දෙන සම්බෝධි විහාරස්ථානයේ ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ අපේ කාර්ය මණ්ඩලයේ පීශානක ප්‍රනාන්දු මහත්මයා ප්‍රධාන පිරිස අද මේ අවස්ථාවේදී මේ පින්කමට සහ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අනුව අද මෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ එතුමන්ගේ ආදරණීය සහෝදරිය පැපිලියානේ පදිංචි පී සුරංජි ප්‍රනාන්දු මහත්මිය ඒ වගේම ශානක මහත්මයා ඒ පවුලේ ඥාතීන් හිත මිත්‍රාදීන් පිරිස මීට වසර 29කට පෙර හදිසි අනතුරකින් මිය පරලොව ගිය පී සෝමපාල ආදරණීය පියාණන්ට ඒ වගේම පී විලියම් එම් රොසලින් එම් විල්සන් එවැගේම පී රොස්ලින් ඇතුළු පරම්පරාගත සියලුම ඥාතීන්ට සහ ජෝෂප් ඇන්ටනි නීල් මහතා ප්‍රධාන මිය පරලොවගේ හැම දිනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම පරමාර්ථය කරගනිමින් තවත් අරමුණු කිහිපයක් මුල් කරගනිමින් අද මේ පින්වතුන් මේ දේශනාවට ස්වකීය දායකත්වයක් කරනවා. එහෙමනම් අපි ආරාධනා කරමු එම සහෝදරියට දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කර ඉන් අනතුරුව දේශකයන් වහන්සේට දැහැත් වටිය පිළිගන්ව ආරාධනා කරන්න කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ සාදු සාදු සාදු. එසේනම් බෙවතුම් වූ බුදුබණ පදය ශ්‍රවණය කරන්නට පෙර ආතුව අපි හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදු නාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
පරිපක්කාය මිගිය චේතෝ විමුත්තියා පංච ධම්මා පරිපක්කාය සංවත්තං තීති. පින්වත් සිල්මෑණියන් වහන්සේගෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්නතුනි, සියලු දෙනාම සසර අප්‍රමාණ කුසල බලයකින් ලැබෙන මොහොතක් මේ උදා කරගත්තු වෙලාවයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසත වෙත මහත් කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප ධර්මකාරණා කීපයක් හෝ දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කිරීමටත් අද මේ දේශනාව සජීව ධර්ම දේශනාවක් ලෙස බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ධර්ම දානයක් ලෙසින් ලොව පුරාම ඉන්න සදහැවතුනට ශ්‍රවණය කිරීමට හැකිවන ලෙස බෙදා දීමටත් සූදානම් වෙන මොහොතයි. අද මේ උතුම් ධර්ම දානමේ පින්කමෙහි පුණ්‍යවන්ත දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ පැපිලියානේ පදිංචි පින්වත් පී සුරංජි ප්‍රනාන්දු මහත්මිය, පී ශානක ප්‍රනාන්දු මහත්මාණන් සහ පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින්. පින්වත්නි, සියලු අරමුණු දේශනාව අවසානයේ අපි සිහිපත් කරමු. ලෝකයක් බණ අහන වෙලාවේ ඇසිපිය හෙළන වෙලාවත් බණට වටිනවා. ඒ නිසා දේශනාවම ආරම්භමු. දායකත්වයේ දරන පින්වන්ත ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොව පුරා බණ අහන්න සූදානම් වෙ ඉන්න හැමටත් සුවසේම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව සිත්වල තබාගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, ඊ타ම කෙටි දේශනා පාඩයක් මාතෘකා කළේ සූත්‍ර දේශනාවක සඳහන් වෙන. මේ සූත්‍ර දේශනාව විශේෂයෙන්ම මේ දේශනා පාඨයෙන් අපිට වැදගත් කාරණාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තියා පංච ධම්මා පරිපක්ඛාය සංවත්තಂತಿ. මේ ගිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ගිය කියන හාමුදුරුවන්ටයි මේ දේශනාව කළේ. ඒ නිසායි මේ කියන්නේ මේ ගිය චේතෝ විමුක්තියෙහි නොමේරූ සිත් ඇති කෙනෙකුට එහි මේරීම පිණිස මුහුකුරා යෑම පිණිස කාරණා පහක් හේතු වෙනවා කියලා. තවත් විදිහකට කිව්වොත් අකුසල් සිතිවිලි වලින් හිත ගලවා ගන්න හුඟක් පුරුදු වෙච්ච නැති පුහුණු වෙච්ච නැති ඒ වැඩපිළිවෙලෙහි මෝරපු නැති කෙනෙකුට ආදුනිකයෙකුට එහි මුහුකුරා යෑම පිණිස කාරණා පහක් හේතු වෙනවා. මේ අවවාදේ කරන්න හේතුවක් තියෙනවා. මේ දේශනා පාඨයේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ පින්වත්නි අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ නවක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා. දහම් කරුණු 9ක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටස. ඒ නවක නිපාතයේ සම්බෝධි වර්ගය කියලා වර්ගයක් තියෙනවා. එහි සූත්‍රයක් තියෙනවා මේ ගිය කියලා සූත්‍රයක්. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධි වර්ගයේ සූත්‍රයේ නම
මේ ගිය කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවට මේ ගිය සූත්‍රය කියන හේතුව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ මේ ගිය කියන හාමුදුරුවන්ට. කවුද මේ ගිය කියන්නේ? පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේට නිත්‍ය උපස්ථායකයන් වහන්සේ නමක් පින්වත්නි මුල් කාලේ හිටියේ නෑ. වරින් වර නිත්‍ය උපස්ථායකයන් වහන්සේ නමක් ලෙස අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ පත්වෙන තුරා නොඑක් ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නොඑක් විට උපස්ථාන කළා. නාගසමාල හාමුදුරුව, උපවාන හාමුදුරුව, සුනක්කත්ත හාමුදුරුව මේ විදිහට නොඑක් ස්වාමින් වහන්සේලා උපස්ථාන කළා. එයින් తాවකාලික උපස්ථායකයන් වහන්සේ නමක් හැටියට කටයුතු කළ තෙරුන් වහන්සේ නමක් තමයි මේ ගිය කියන හාමුදුරුවෝ. පින්වත්නි මේ දේශනාව සිද්ධ වුණේ මේ ගිය කියන හාමුදුරුවෝ උපස්ථායකව ඉන්න කාලේ. බුදුහාමුදුරුවෝ ඒ කාලේ වැඩ හිටියේ පින්වත්නි චාලිකා කියලා නුවරක් තිබුණා. ඒ චාලිකා නුවර චාලිකා කියලා පර්වතයක් තිබ්බා. අන්න ඒ පර්වතාසන්නයේ තමයි බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ වැඩ ඉන්න කාලේ ඒ ආසන්නයේ තිබ්බා පින්වත්නි ජන්තු කියලා ගමක්. බුදුහාමුදුරුවෝ උදෑසනම පින්වත්නි සිවුරු හැඳ පෙරවාගෙන මේකට කියනවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය. බුදුහාමුදුරුවෝ පුබ්බන්න සමයන් කියලා කියන උදෑසන පෙරවරුවේ. නිවාසෙත්වා කියන්නේ හැඳ පෙරව. වචන දෙකක් තියෙනවානේ. අඳිනවයි පෙරවනවයි. මොකද්ද අඳින්නේ මොකද්ද පෙරවන්නේ? අපි හුඟක් දිනෙක භාවිත කරනවනේ මේ සිවුරු අඳිනවා කියලා. සිවුරු අඳින්නේ නැහැ පින්වත්නි. තවත් සමහරු කියනවා සිවුරු පොරවනවා කියලා. පොරවන්නේත් නැහැ. පොරවනවා කියලා කියන්නේ පින්වත්නි පිළිවෙලක් නැතුව ඔළුවේ ඉඳන් වහගන්න නිදනකොට එහෙම ඒකනම් පොරවනවා. සිවුරු පෙරවනවා පින්වත්නි. අඳිනව නෙවෙයි පොරවනව නෙවෙයි සිවුරු මොකද කරන්නේ? සිවුරු පෙරවනවා. ඒකේ පිළිවෙලක් තියෙනවා. එතකොට අඳින්නේ මොකද්ද? අඳින්නේ අඳනය. අඳන සිවුර කියලා එකක් තියෙනවා. දෙපට සිවුර කියලා තියෙනවා. තනිපට සිවුර කියලා තියෙනවානේ. අඳනය ඇඳලා සිවුර පෙරවලා ඒකයි කිව්වේ හැඳ පෙරව කියලා. උදෑසන සිවුරු හැඳ පෙරවගෙන පාත්‍රයක් දෙපට සිවුරත් අරගෙන බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. වැඩම කරලා පින්වත්නි මේ චාලිකා කියන පර්වතාසන්නයේ වැඩ ඉන්නවා. මේ කාලේ මේ ගිය හාමුදුරුවොත් පින්වත්නි ජන්තු කියන ගමටම පිණ්ඩපාතේ වැඩියා. වැඩම කරලා පිණ්ඩපාතෙත් අරන් ඒ ආසන්නයේ තිබුණා පින්වත්නි ගම් යුරක් කිමිකාලා කියලා ගම් යුරක්. මේ කිමිකාලා ගම් යුරේ ඔබිනොබ උන්වහන්සේ ඇවිදිමින් හිටියා. දැක්ක මේ ගම් යුරේ හරි ලස්සන පින්වත්නි අඹ උයනක් තියෙනවා. හරි ලස්සන අඹ උයනක්. එතකොටම මේ ගිය කියන හාමුදුරුවන්ට හිතුණා මේ අඹ වනේ කොච්චර හොඳද. මොකටද? ශ්‍රද්ධාවෙන් කෙලෙස් නසලා නිවන් අවබෝධ කරලීම පිණිස පැවිද්දට ආපු භික්ෂුවකට මේ අඹ වනය හරි ප්‍රයෝජනයිනේ. හරිම ප්‍රයෝජනයක්. ඇයි? මේ වගේ හුදකලා තැනක් මේ වගේ අරණ්‍යයක් තමයි කෙලෙස් නසන කෙනෙකුට සුදුසුම තැන කියලා හිතුණා. දැන් පින්වත්නි මෙහෙම හිතාගෙන ඊළඟට හිතුණා මම බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවෝ කැමති වුණොත් මං අද දවල් කාලේ ගත කරන්න මේ අඹ වනයේට එනවා. එහෙම හිතාගෙන තථාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න මේ ගිය හාමුදුරුවෝ ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මං අද ජන්තු ගමේ පිණ්ඩපාතේ වැඩම කරලා කිමිකාලා ගංයුරේ ඔබිනොබ ඇවිදමින් ඉන්නකොට මං දැක්ක හරි ලස්සන අඹ උයනක්. දැක්ක ගමන් මට හිතුණා කෙලෙස් නැසීම පිණිස ගිහිගේ හැර දාලා පැවිදි වෙච්ච භික්ෂුවකට මේක මොන තරම් ප්‍රයෝජනවත් තැනක්ද? මොන තරම් වටින තැනක්ද? ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ මට අවසර දෙනවා නම් මං අද දවල් කාලේ ඒ අඹ වනේ ගත කරන්න යන්නම්. වෙන මොකකටවත් නෙවෙයි භවනා කරන්න. බවුන් වඩන්න. හැබැයි බුදුහාමුදුරුවෝ මොකද්ද වදාළේ?
මේ ගිය ටිකක් ඉවසන්න කිව්වා. මේ ගිය ටිකක් ඉවසන්න නුඹට සහයට වෙනත් භික්ෂුවක් එන තුරා ඒ භික්ෂුවත් එක්ක වඩින්න තනියම වඩින්න එපා කිව්වා. මේ ගිය හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? මේ ගිය හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට නම් ඔය කය පිළිබඳව තවත් ඉදිරියට කරන්න දෙයක් නැහැ කිව්වා. හැබැයි අපිට කරන්න දේවල් තියෙනවා කිව්වා. ඇත්ත නේනම් බුදුහාමුදුරුවෝ මේ දුක් කෙලවර කරලා ඉවරයිනේ. හැබැයි අපි දුක් කෙලවර කරලා නැහැ කිව්වා. ඔබ මේ කය පිළිබඳව අපිට කල යුත්තක් තව තියෙනවා කිව්වා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ අවසර දෙනවා නම් මම ඒ අඹවණේට යන්නම් කිව්වා වීරිය කරන්න. අරමුණ නරක නැහැ. අරමුණ හොඳයි. දෙවනි වාරෙත් බුදුහාමුදුරුවෝ කිව්වා මේ ගිය ටිකක් ඉවසන්න. ටිකක් ඉවසන්න. තනිවම වඩින්නේ නැතිව නුඹේ සහයට තවත් එක් භික්ෂුවක් එනකන් පොඩ්ඩක් බලන්න කිව්වා. දෙවනි වාරෙත් මේ ගිය හාමුදුරුවෝ කිව්වනේ භාග්‍යවතුන් වහන්සේ අපිට කරන්න තව දේවල් තියෙනවා කිව්වා. ඔබ වහන්සේ දුක් කෙලවර කරලා නමුත් අපි එහෙම කරලා නැහැනේ. ඒ නිසා අවසර දුන්නොත් මං යනවා කිව්වා. තුන්වෙනි වාරෙත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි කිව්වා මේ ගිය ටිකක් ඉවසන්න. තනිම යන්න එපා නුඹේ සහායට වෙනත් භික්ෂුවක් එනකන් ටිකක් බලන්න කිව්වා. මතක තියාගන්න හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ වචන මාත්‍රයක් හරි බුදු මුවින් පිට කරනවා නම් ඒ පිට කරන්නේ එදා අයට විතරක් නෙවෙයි ඔබට මට පවා බොහෝ කුසල් සම්පාදනයේ පිණිස මිසක අකුසල් සම්පාදනයේ පිණිස නෙවෙයි. සැපය සාදා දීම පිණිස මිසක දුක් සාදා දීම පිණිස නෙමෙයි. බුදුවරු කිසිම වචන මාත්‍රයක් බුදුමුවකින් දේශනා කරන්නේ නැහැ. පින්වත්නි අපිට අකුසල් වැඩෙනවා නම් අපිට දුක් එළඹෙනවා නම්. හැබැයි සමහරු බුදුබණට පින්වත්නි පිටුපාන්නේ බුදුහාමුදුරුවෝ අපිට මේ හතර අපාය ළඟින්න පාර කිව්වා වගේ. ඉතින් පින්වත්නි තුන්වෙනි වාරෙත් මේ ගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ඒ අවවාදය ඇහුවට ඉවසගෙන ඉන්නේ නැතිව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ගරු බුහුමන් දක්වලා ආරාම්භ වනයේට දවල් කාලේ ගත කරන්න වැඩියා. බුදු කෙනෙක් වචනයක් දේශනා කරන්නේ තුන් කාලේ දැකලා පින්නොත්නේ. දැන් මේ ගිය හාමුදුරුවෝ අඹ වනයේට වැඩම කරලා එක අඹ ගහක් මුල වාඩි වුණා භාවනා කරන්න. ආව අරමුණ හොඳයි. නමුත් ඒ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණා. මේ ගිය හාමුදුරන්ට එතන ඉඳලා එන්න පටන් ගත්තු තරමක් පින්වත්නි අකුසල් සිතිවිලිමයි. දැන් මේ අඹ වනය කෙලෙස් නසන කෙනෙකුට හරි හොඳයි. නමුත් ඒ අඹ වනයේම දැන් මේ ගිය හාමුදුරන්ට මොනවද උපදින්නේ? අකුසල් සිතිවිලි. සිතිවිලි තුනක් ඉපදුනා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේවට කියනවා අකුසල විතර්ක කියලා. මේ අකුසල විතර්කමයි පින්වත්නි සිතට පහළ වෙන්න ගත්තේ. දැන් එකපාරම කල්පනා කළා මේ ගිය හඳුරෝ පුදුමයිනේ. මං ගිහිගේ හැරලා දැම්මෙත් ඇත්තටම ශ්‍රද්ධාවෙන්. මේ ගිය හඳුරන්න හිතෙනවා. මම මේ වෙනත් අරමුණකින් වෙනත් සත්කාර බලාගෙන මම මහාන වුණා නෙමෙයි. ගිහිගේ හැර දැම්මෙම ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් ගිහිගේ හැරදාලා මේ ශාසනයේ යෙදෙන්නෙත් ගෞරවයෙන්. මෙතෙන් ආවෙත් මේ පවිටු චේතනාවකින් නෙවෙයි. ආවේ කෙලෙස් යටපත් කර ගැනීමටමයි, කෙලෙස් නසා ගැනීමටමයි. නමුත් මෙතන ආවට පස්සේ එන්න තරමක් අකුසල සිතිවිලිමයි. මතක තියාගන්න මේ ලෝකේ සමහරු ඉන්නවා පින්වත්නි ගත නික්මුණට හිත නික්මෙන්නේ නැහැ. පැහැදිලි නේද? සමහරුන්ගේ ගත නික්මෙනවා. හිත නික්මෙන්නේ නැහැ. ඒ කියන්නේ මහසෑය වඳින්න කියලා අනුරාධපුරේ ගියාට ගත අනුරාධපුරේ තිබ්බට හිත පැපිලිය යන තියෙන්න පුළුවන් නේ. එතකොට ගත නික්මිලාද? ගත නික්මිලා නැහැ. මේ හිත නික්මිලා නැහැ. ගත නික්මිලා. සමහර අවස්ථාවන් වලදී අපි හිතමු
පොයේ දවසට පන්සලට යනවා සිල් ගන්න. ගත නික්මිලා එක දවසකට හරි ගිහිගේ අතහැරලා එළියට බැහැලා. හැබැයි හිත ධර්මශාලාවේ ඉඳන් කල්පනා කරනවා වෙන්න පුළුවන් ගෙදර අය කෑවද දන්නේ. හොඳට ඉන්නවද දන්නේ. ජංගම දුරකථනේ හරි අරන් ආවනම් සිල් ගන්නට හරි බලන්න හරි තිබුණා මොකද වුනේ කියලා. ඇයි හිත නික්මිලා නැහැ. තවත් සමහරු ඉන්නවා හිත නික්මිලා ගත නික්මිලා නැහැ. වැටහෙනවනේ. සමහරුන්ගේ හිත නික්මිලා ගත නික්මිලා නැහැ. තවත් සමහරුන්ගේ හිත නික්මිලත් නැහැ ගත නික්මිලත් නැහැ. දැන් ගිහි ජීවිත ගත කරන අයට හිතෙනවනේ අනේ මේ හාමුදුරුවරු නම් කොච්චර සැපින් ඉන්නවද කියලා. එහෙම එකක් තියෙනවනේ. ගිහි ගෙවල් වල විඳින දුක් එක්ක බලද්දී ඇත්තටම ගිහිගේ දුකක්ද සැපද? දුකක්ද සැපද? ගිහි ජීවිතවල කොච්චර දුකයි කියලා කිව්වත් මේ රටේ අද මෙහෙණවරක පැවිද්ද ලබන්නත් පුළුවන් නැත්නම් භික්ෂු ශාසනය පැවිදි වෙන්නත් පුළුවන්. දුකයි කියලා මේ බිත්ති හතර ඇතුලේ ඉන්න පින්වත් මේ ශාසනයට එන්න තහනම් කරපු අය නෙවෙයිනේ. ඒ අයටත් ශාසනයේ දොර ඇරලා තිබුණත් දුක පිරිච්ච ගිහි ගෙදර දාලා නික්මෙන්න සූදානම් නැහැ. නික්මීම සකස් වෙලා නැහැ. ගිහි ජීවිතය ඇතුලේ මොන විදිහේ ගුණ පිරුණත් එකක් සම්පූර්ණ වෙන්නේ නැහැ ගිහි ජීවිතේදී. මොන ගුණ සම්පන්නකම් ගිහි ජීවිතය තුල ඔබ පුරාගත්තත් එක කාරණයක් නම් ਸਰව සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද්ද? නෙක්ඛම්මය කියන එක. නෙක්ඛම්මය කියන කාරණේ මොන සීලය මොන තරම් රැක්කත් දාන පාරමිතා මොන තරම් පුරාගත්තත් නෙක්ඛම්මය කියන එක සපිරෙනවද ගිහි ජීවිතයකදී? ගිහි ජීවිතයේදී නෙක්ඛම්මය සම්පූර්ණ වෙන්නේ නැහැ පින්වත්. එතකොට මේ ගිය හාමුදුරුවෝ හරි ශ්‍රද්ධාවෙන් ආවා. නමුත් දැන් අර අඹ වනයේට ගියපුවාම ඇතැමේ කෙලෙස් නසන අඹ වනයේම දැන් මේ ගිය හාමුදුරුවන්ට ඇති කරපු තරමක් අකුසල් සිතිවිලිමයි. මේ හිතේ හැටි පින්වත්නි සුළුපටු නැහැ. සිහි කරන්න පටන් ගන්නේ ලෝක ධාතුවේ දුර්ලභ වූ බුදු කෙනෙක්ගේ බුදු ගුණ. හැබැයි හිත දුවන්නේ කොහෙටද? බුදු ගුණය තියෙද්දී එක්ක මේ හිත දුවන්නේ කාමයේ පස්සේ එක්ක මේ හිත දුවන්නේ ද්වේෂයේ පස්සේනේ. එතකොට හිතා ගන්න එතනින්ම තේරුම් ගන්න ඔබේ හිත මොන තරම්නම් සංසාරේ පින්වත්නි අයාලේ යන්න ඇරලා තියෙනවද කියලා. නේද? අපිට අපි ගැන තේරුම් ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. මේ ශාසනයේ වැදගත්ම කාරණයක් තමයි පින්වත්නි අනුන් ගැන විමසීම නෙමෙයි තමන් ගැන විමසීම. තමන් ගැන ඒ තැන්වලදී විමසීමක් තමන් පටන් ගන්න ඕන. බුදු කෙනෙක්ගේ ගුණයක් සිහි කරනවා කියන්නේ මොනතරම් රැකවරණයක්ද? ඒ බුදු ගුණයක් මෙනෙහි කර ඉන්න වෙලාවක මැරිලා ගියොත් පින්නත් ඒ සුගතියේ. එවන් රැකවරණයක් තියෙන තැනකත් හිත ඇදෙන්නේ කොහෙටද? අකුසලයට. දැන් තේරුම් ගන්න එහෙනම් බොහෝ කාලයක් අගක් නැති මුලක් නොපෙනෙන සංසාරෙක අපේ හිතට පුරුදු පුහුණු කරලා තියෙන්නේ මොනවද? අකුසල්. පුරුදු පුහුණු වෙච්ච අකුසල් තියෙද්දි කුසලයක් වඩන්න නම් පින්වත්නි වීරයක් තියෙන්න උවමනයි. ඒක හරියට එක පැත්තකට බර වෙච්ච ගහක් කපනකොට ඒ පැත්තට වැටෙන්නේ නැති වෙන්න අනිත් පැත්තට අදිනවා වගේ. අදින්න පුළුවන්. හැබැයි ලොකු ජවයක් ඒකට ගන්න ඕනද නැද්ද? ගන්න උවමනයි. ඒක කරන්න බැරි නෑ. හැබැයි අඟුලිමාල හාමුදුරුවෝ ඒක කළා. අඟුලිමාල හාමුදුරුවන්ගේ ජීවිතේ බර වෙලා තිබ්බ විදිහට වැටුණා නම් කොහෙද? හතර පායනේ. මිනිස්සු 1000කට වඩා මරපු කෙනෙක්. හැබැයි උන්වහන්සේ නිරයට වැටෙන්න තිබ්බ ජීවිතය ඇද්දාද නැද්ද නිවනට? නිවනට ඇද්දා. ඒක හරියට gedara උඩට වැටෙන්න තිබ්බ ගහක් කපනකොට අනිත් පැත්තට ඇද්දා වගේ. ලොකු ජවයක්. ඒකයි බණ පොතේ කියන්නේ
අඟුලිමාල හාමුදුරුවෝ කියන්නේ ආජානීය පුරුෂයෙක් කියලා. කෙසේ හෝ වේවා දැන් මේ ගිය හාමුදුරුවන්ට ආපු තරමක් අකුසල සිතිවිලි. මේ ගිය හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට නැවත වාරයක් ගිහිල්ලා කිව්වා ස්වාමීනි හරි පුදුමයි කිව්වා. ඔබ වහන්සේගෙන් අවසර අරගෙන මං අඹවණේට ගියාට ස්වාමීනි මගේ හිතට ආපු තරමක් ආවේ අකුසල් සිතිවිලි කිව්වා. ආපු තරමක් ආවේ අකුසල් සිතිවිලි. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරකමයි හිතට ආපු තරමක් ආවේ. අන්න ඒ කාරණේ කියනකොට තමයි බුදුහාමුදුරුවෝ අවවාද කළේ මොකද්ද? මේ ගිය සිතට එන අකුසල් සිතිවිලි දුරු කර ගැනීම පිණිස වඩාත් පුරුදු නැත්තම් පුහුණු නැත්තම් එහි මෝරලා නැත්තම් එවන් කෙනෙකුට ඒ වැඩපිළිවෙල මෝරා ගැනීමට මුහුකුරා යෑමට කාරණා පහක් උපකාර වෙනවා කියලා. ඔබටත් අකුසල සිතිවිලි එනවද නැද්ද? අකුසල සිතිවිලි එනවා නම් එනවා කියලා දැනගන්න එකත් ලොකු ලාභයක්. පැහැදිලිද? පළවෙනි ලාභය තමයි හිතට එන අකුසල සිතිවිල්ලක් ඇති වුණා කියලා දකින්න එක. ඒක ලොකු ලාභයක්. මොකද දකින්න කෙනා තමයි දුරු කරගන්න බලන්නේ. සමහරුන්ට ලෙඩ හැදෙනවා, ලෙඩ හැදුනා කියලා දන්නේ නැතුව ඉන්නවනේ. එහෙම වුණාම රෝගේ උත්සන්න වෙනවා. වැදගත්ම කාරණයක් තමයි ආපු අකුසල සිතිවිල්ලක් ආපු විදිහටම දකින්න ඕන. එහෙම දකින්න කෙනාට තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊළඟට මොකද්ද මේක දුරු කරගනී කියලා. එහෙම හිතා ගන්න පුළුවන්. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න ඔබේ සිතට නිරන්තරව අකුසල් සිතිවිලි එනකොට නමුත් අපි බොහෝ පුහුණු වෙලා නැති වෙන්න පුළුවන් එන වේගෙට ඒ අකුසල් සිතිවිල්ල දුරු කරගන්න. නේ? ඒක ක්‍රමිකවනේ පුරුදු වෙන්නේ. අකුසල සිතිවිලි මේ වැඩපිළිවෙල ආරම්භ කරගත්තු කෙනෙකුට අකුසල සිතිවිලි උපදින වේගෙටම පින්වත්නි අකුසල සිතිවිලි ප්‍රහාණය කරගන්න බෑ. ඒක ටිකෙන් ටික පින්වත්නි මුහු කුරා යන්න ඕන. ඒක ටිකෙන් ටික මේ වැඩපිළිවෙලේ මෝරන්න ඕන. පුරුදු වෙන්න ඕන. අන්න එහෙම පුරුදු නැති කෙනෙකුට පහසුවෙන්ම මේ අකුසල සිතිවිලි දුරු කර ගැනීම සඳහා ඒ චේතෝ විමුක්තිය සඳහා කාරණා පහක් හේතු වෙනවා කියලා තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මේ කාරණා පහ අපි අපේ ජීවිතේ පුරුදු කරන්න ඕන කාරණා පහක්. පළවෙනිම කාරණය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉද මේ ගිය බික්කු මේ ශාසනයේ භික්ෂුව කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායකෝ කල්යාණ සම්පවංකෝ. ඔන්න පළවෙනි කාරණේ. මොකටද මේ කාරණේ හේතු වෙන්නේ? තමන්ගේ සිතට එන අකුසල සිතිවිලි ඒ උපදින වේගයටම දුරු කර ගැනීමට අපි තාම පුරුදු වෙලා නැත්තම්, අපි තාම ඒකට පුහුණු වෙලා නැත්තම්, අපි තාම මේ වැඩපිළිවෙලේ මුහුකුරා ගියපු අය නෙමෙයි නම්, ආධුනිකයෝ නම්, අන්න එය වඩා තුරු වෙන්න පුරුදු වෙන්න පහසු වෙන්න උපකාර වන පළවෙනි කාරණේ. මොකද්ද පළවෙනි කාරණය? කල්යාණ මිත්තෝ හෝති. කල්යාණ මිත්‍රයේ ඇසුර තියෙන්න ඕන. පැහැදිලි නේද? කල්යාණ මිත්‍රයාගේ ඇසුර තියෙන්න ඕන. ඊළඟට කියනවා කල්යාණ සහායකෝ. කල්යාණ සහායකයෙක් ඉන්න ඕන. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මතක තියාගන්න හැමදේම හොඳයි කියන කෙනා නෙමෙයි. දැන් අපි හිතනවානේ අපි තුල තියෙන වැරද්දක් වුණත් වෙන අය දැනගන්න නැති වෙන්න හංගගෙන ඉන්නවා නම් අපි කියනවා කල්යාණ මිත්‍රයා කියලා. එහෙම නෑ පින්වත්නි. කල්යාණ මිත්‍රයා හැම වෙලාවකදීම පින්වත්නි තමන්ගේ මිත්‍රයාට කල්යාණ නොවූ දෙයකට ඉඩ සලසන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා තමන්ගේ මිත්‍රයාට අනුග්‍රහ කරන්නේ කල්යාණ මාවතකට. කල්යාණයටයි, යහපතටයි. කල්යාණ මිත්‍රයේ ආශ්‍රය හරිම වැදගත් පින්වත්නි. ඔහු යම් වරදක් නම් අපි හිතමු දැන් කෙනෙකුට එනවා මහා තද ද්වේෂයක්.
තමන්ගේ යාළුවා අතින් කියනවා මට මේ මිනිස්සයව මරන්න හිතුණා කියලා. කියන්න පුළුවන් නේ. දැන් ඒ මිත්‍රයා කිව්වොත් එහෙම කිව්වනම් මාත් වෙනවා කියලා. මොකද වෙන්නේ? සිතිවිල්ලකින් නතර වෙච්ච එක ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන තැනකට එනවද නැද්ද? මෙච්චර වෙලා ඒ මරණවා කියන චේතනා මාත්‍රයක තිබුණේ. හැබැයි අපරාධ කිව්වනම් මාත් වෙනවා කියලා ආවනම් චේතනාව කර්මපතයක් හැටියට සම්පූර්ණ කරලා ප්‍රාණඝාතය සපුරනවද නැද්ද? ප්‍රාණඝාතය සපුරනවා. ඔහු කල්යාණ මිත්‍රය නෙවෙයි. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි මට ඔය මිනිස්සයව මරන්න හිතුණා කියලා කිව්වොත් එසනින් කියන්නේ අපෝ එහෙම සිතක්වත් උපද්දව ගන්න එපා. ඔය සිතිවිල්ලත් ඔයාට නරකක්. එයා කළ දේ එයාට ඔයා මෛත්‍රී කරන්න. කල්යාණ මිත්‍රයා මග කියන්නේ ඒකට. මේ හොඳට තෝරාගන්න පින්වත්නි. දැන් අපි ආශ්‍රය ගැන ඇසුරු කරන අය ගැන කියලා දෙනවා පුංචි අයට. වැඩි හිටියෝ පොඩි හිටියන්ට කියලා දෙනවනේ. ඔයා හොඳ අය ඇසුරු කරන්න. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. හැබැයි පොඩි අයට එහෙම කියලා දෙන වැඩි හිටියෝ තමන්ගේ ආශ්‍රය ගැන සැලකිලිමත්ද? කියන්නේ ළමයින්ට ඇසුරු කරන්න ඕන කවුද කියලා දෙන වැඩි හිටියෝ තමන් ඇසුරු කරන්නේ කවුද කියන එක ගැන සැලකිලිමත්ද කියලා යහන්නේ මේ. ඔතන තමයි ගැටලුව තියෙන්නේ. සමහර විටකදී දරුවන්ට වඩා ආශ්‍රය නිසා අගාධයට වැටෙන්නේ වැඩි හිටියෝ. ආශ්‍රය කියන්නේ මේ පොඩි අයට තියෙන එකක් නෙවෙයි. පොඩි අයගේ සිත් කොහොමද දූෂණය වෙලා නැහැ පින්වත්නි වැඩි දුර අපේ තරම්. නේ. අමතක කරන්න එපා අජාසත්ත මහරජුරෝ කියන්නේ නිරේ යන්න ඕන කෙනෙක් නෙවෙයි සෝවාන් වෙන්න ඕන කෙනෙක්. වැරදුන එක දෙයයි ආශ්‍රය. ආශ්‍රය. හැබැයි අජාසත්ත රජුරෝ තාත්තා මැරුවේ පින්නතුනේ අවුරුදු 5 දී නෙමෙයි. අජාසත්ත රජුරෝ තාත්තව මැරුවේ අවුරුදු 7 දී 8 දීද? 6-4 නොතේරෙන වයස නෙමෙයි. ඒකයි කියන්නේ දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටියුත් බලන්න තමන් ඇසුරු කරන්නේ කවුද කියලා. ඒකයි කල්යාණ මිත්‍රෝ හෝති. දෙක කල්යාණ සහායකෝ. තමන්ගේ සහයට ඉන්න කෙනත් හොඳ කෙනෙක් වෙන්න ඕන. කල්යාණ කෙනෙක් වෙන්න ඕන. දැන් නිකමට හිතන්නකෝ බිරිඳකට ස්වාමියා සහකරුවනේ. ස්වාමියාට බිරිඳ සහකාරිය. මේ සහකාරිය හෝ සහකාරයා කල්යාණ නොවුනොත් මොකක් වෙයිද? මේ ශාසනයේ දෙමතුන් අතර අගපදවි ලැබුවේ මහ මුගලන් මහරහතන් වහන්සේ. පෙර භවයක උන්වහන්සේ. දැන් අරහත් ඵලයටපත් වෙච්ච භවයේ පිරිනිවන් පෑවේ පින්වත් මහා ඛේදනීය විදිහටනේ. ඒ තරම් උත්තමයි. නේද? උන්වහන්සේට උනේ මහා තාම සාහසික දෙයක් නේ සිද්ධ වුණේ. හැබැයි ඒ කර්ම විපාකයේ එසේ විඳින්න මොකද්ද උනේ? පෙර භවයක අන්ධ වෙච්ච අම්මයි තාත්තයි දෙන්නම මැරුවා. කාගේ කීමටද? සහකාරියගේ කීමට. ඇයි? සහකාරිය කල්යාණ සහකාරියක් උනේ නැහැ. එදා ඒ සහකාරිය උනේ වෙන එකකට නෙවෙයි අවීචයට යන්න. ඒ නිසා සහකරුවෝ නිසා අවීචයේ යන සහකාරියොත් ඉන්නවා, සහකාරියෝ හින්දා අවීචයේ යන සහකාරියොත් ඉන්නවා. ඒ නිසා හැම වෙලාවකදීම තමන්ගේ සහායකයා කවුරු වුණත් කල්යාණ කෙනෙක්ද කියලා බලන්න. ඔබ කෙනෙකුට සහායට ඉන්නවා නම් සහාය වෙනවා නම් ඔබ කල්යාණ කෙනෙක් හැටියට ඔහුට උපකාර කරන්න. ඒ විතරක් නෙමෙයි කල්යාණ සම්පවංකෝ. ඒ කවුරු කල්යාණය වුණත් කල්යාණ මිත්‍රය වුණත් අපේ හිතත් කල්යාණ මිත්‍රාශ්‍රයට නැමෙන්නත් එපා. සමහර විටකදී ඇසුරු කරන්න ළඟ ඉන්නේ කල්යාණ මිත්‍රයා. නමුත් ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න අපේ හිත නැමෙන්නේ නැහැ.
එහෙම ඒවත් තියෙනවානේ. ඒකයි කිව්වේ කල්යාණ සම්පවංකෝ කියලා. ළඟ ඉන්නවා ඇසුරට කල්යාණ මිත්‍රය. හැබැයි අපි හිත එයාව ඇසුරු කරන්න කැමති නැහැ. ඒකයි කිව්වේ තමන්ගේ හිත එවන් අය ඇසුරට කැමති කරගන්නත් ඕන. සූදානම් වෙන්නත් ඕන. ඒ දිහාවට හිත නමා ගන්න ඕන. ඔය තමයි පළවෙනි කාරණේ. ඒකනේ කිව්වේ බුදුහාමුදුරුවෝ ටිකක් ඉන්න මේ ගිය තමන්ට සහායක භික්ෂුවක් එනකන්. පළවෙනියටමත් කිව්වා මේ ගිය ඒකනේ කිව්වේ කියලා. දෙවෙනි කාරණේ තමයි හිත කෙලෙසුන්ගෙන් මුදා ගැනීම පහසුවෙන් කරගන්න උපකාර වෙන. දෙවෙනි කාරණය. පුනච්ච පරම් මේ ගිය බික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ. මේ ගිය මේ ශාසනයේ භික්ෂුව සීලවා සිල්වත් වෙනවා. පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති. ප්‍රාතිමෝක්ෂ අධික මාත්‍ර සංවරයේ සංවර වෙනවා. ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ගෝචර සම්පන්න වෙනවා. ඒ කියන්නේ මේ සීලයේම කොටසක් තමයි වත කියන එක. වත පිරෙන්නේ නැත්තම් සිල් පිරෙන්නේ නැහනේ. නේ? වත පිළිවෙත කියන එක ආචාර ගෝචර සම්පන්න භාවය. ඊළඟට කියනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදටත් බය වෙන්න ඕන. ඒ කියන්නේ ලොකු පව් පොඩි පව් අනේ ඕක කළාට එච්චර දෙයක් නෑ. අපි එහෙම ඒවා තියනනේ. සමහර ලාවකදී අපේ වාසියට පින්නත්නි පව් ලොකු කුඩා වශයෙන් අපි බෙදනවා. ඕක එච්චර දෙයක් නෙවෙයි ඕක කළා කියලා නිවන් දකින්න බැරි වෙනවයි. එහෙම කියලා අපිට කරගන්න ඕන එක කරගන්න ඕන වුණාම බුදුහාමුදුරන්ගේ අවවාදී ටිකක් අමතක කරන්න පුරුද්දක් තියෙනවා. එහෙම කර කර තමයි මෙච්චර බුද්ධ ශාසන අත්හැර ආවේ. මෙතෙන්දි තෝකම කරගත්තොත් නම් ඊට වඩා යගතියක් නැහැ පින්වත්නි. අනුමාත්‍ර වරදටත් බය වෙන්න කියනවා. මොනම වෙලාවකවත් සිල්පදය ලිහිල්ව ගන්න එපා. අනේ ඕ කොච්චර එකක් නෙවෙයිනේ. ওই තරම් බරපතල දෙයක් නෙවෙයි නිතින් කියලා සිල්පද ලිහිල්ව ගන්න එපා. තනකොළ පඳුරක තන පත්‍රයක් ලිහිල්ව අල්ලලා ඇද්දොත් මොකක් වෙයිද? ඇදපු කෙනාගේ අත කැපෙනවා. අන්න ඒ වගේ මේ ශාසනයේ සිල්පද නීති ලිහිල්ව අල්ලලා අදින්න එපා. තමන්මයි විනාශ වෙන්නේ. අනුමාත්‍ර වරදටත් බය වෙන්න ඕන පින්වත්නි. ඊළඟට කියනවා පින්වත්නි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. කැමැත්තෙන්ම සිල්පද තුල හික්මෙන්න ඕන කියනවා. කැමැත්තෙන් සමාදන් වෙලා රකින්නකොට කැඩෙන්න ඉඩ හැදුනත් කඩන්නේ නැහැ පින්වත්නි. සමහරුන්ට සීලය රකින්නවා කියලා කියනවා කඩා ගන්න මේ තැනක් හැදිලා නැති හින්දා. සමහරුන්ගේ සීල් තියෙන්නේ කැඩෙන්න තැනක් හැදෙනකන් විතරයි. නමුත් සැබෑ සීලය එහෙම නෙමෙයි. කැඩෙන්න තැන් හැදුනත් ඔහු ඊට වඩා ආදරේ සිල්පදයට. ඔහු ඊට වඩා ගරු කරනවා සිල්පදයට. එයාට සිල්පද කඩනවා නම් කඩන්න ඉඩකඩ 1000ක් හම්බ වුණත් එයා සිල්පදේ කඩන්නේ. ඒකයි කිව්වේ කැමැත්තෙන් සිල්පද තුල හික්මෙන්න ඕන පින්වත්නි. අකමැත්තෙන් හික්මුනහම පීඩාවක් වෙනවා. ඒ පීඩාව නිසා ඉඩක් හැදුනොත් සිල්පදේ කඩාගෙන යනවා එයා. දැන් උදාහරණයකට කැමැත්තෙන් කූඩුවක ඉන්න කුරුල්ලයි අකමැත්තෙන් හිර කරලා තියෙන කුරුල්ලයි දෙන්නෙක් නේ. කැමැත්තෙන් ඉන්න කුරුල්ලා මොකද වෙන්නේ? දොර ඇරලා තිබ්බත් කූඩුවෙන් යන්නේ නැහනේ. ගියත් ඉක්මනටම ආපහු කූඩුවට එනවා. හිර කරලා තියෙන කුරුල්ලා වැරදිලවත් මොහොතකට දොර ඇරලා තිබ්බොත් ඒ කුරුල්ලා ගියොත් ආයෙත් එන්නේ නැහැ පින්වත්නි. ඒ වගේ තමයි සිල් පදවලට හිර වෙලා මේකේ ඉන්න කෙනාට මේක කැමැත්තෙන් රැකගෙන ඉන්න පහසු නෑ. කැමැත්තෙන් ඉන්න කෙනාට කඩන්න ඉඩ හැදුනත් පින්නතුනේ කඩන්නේ නෑ. නොදැන හරි කැඩුනොත් ඉක්මනටම ආපහු පිරිසුදු කරගන්නවා. ඒ නිසා සීලයක ඉන්නකොට පින්නතුනේ හිතට එන කෙලෙස් ධර්ම අකුසල සිතිවිලි දුරු කරගන්න හරි ලේසි. ඒ තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ කියනවා පුනච්ච පරං මේ ගිය බික්කු තවද මේ ගිය මේ ශාසනයේ භික්ෂුව
වැදගත් කාරණයක් කියනවා පින්වත්නි මොකද්ද? යායන් කතා අபிසල්ලේකිකා. ඊළඟට කියනවා චේතෝ විවරණ සප්පාය. මේකට කියනවා සප්පාය කතාව. තනි වචනයකින් කිව්වොත් අකුසල සිතිවිලි දුරු කිරීම පිණිස උපකාර වන කතා තියෙනවා. ඒකයි කිව්වේ පළවෙනි එක කෙලෙස් ධර්ම අකුසල සිතිවිලි දුරු කිරීම පිණිස හේතු වන ඊළඟට වැදගත් වචනයක් කියනවා චේතෝ විවරණ සප්පාය. සමත විදර්ශනාවට සප්‍රාය වන. සමත විදර්ශනාවට ආධාර වෙන කතා තියෙනවා. කතා ඉතින් අපිට හුරුයිනේ. කතාවල තියෙනවා නොකල යුතු කතා කීයද? නොකල යුතු කතා තියෙනවා 32ක් තියෙනවා. දෙතිස් කතා කියන්නේ ඒවට. නොකල යුතු කතා 32ක්. කල යුතු කතා කීයක් තියෙනවද? 10ක් තියෙනවා. දස කතා. මේ නොකල යුතු කතා 32කින් ගැලවිලා කල යුතු කතා 10 තමන්ගේ වචන පවත්වා ගන්න ඕන. කතා පවත්වා ගන්න ඕන. නොකල යුතු කතා දෙකක් තුනක් කිව්වොත් එකක් තමයි රාජ කතා. රජවරු ගැන කතා. ඒ කියන්නේ දේශපාලනය ගැන. අද අපිට තියෙන ලොකුම මාතෘකාව ඕකනේ. පන්සලට ගිහිල්ලත් ඕක තමයි. පන්සලට යන්න ඕනේ බණක් ඉගෙන ගන්නනේ හාමුදුරුවන්ගෙන් දහම් කරුණක් අහගන්නනේ. පන්සලට ගිහිල්ලා ඒක දේශපාලනය ගැන කතා කළාට තේරුමක් නැහැ. එතෙන්දි ධර්මයක් ඉගෙන ගන්න ඕන. ඒ කතාව තමයි සංසාරේ ප්‍රඥාව ලබන්න උපකාර වෙන්නේ. එතකොට කවදාකවත් දේශපාලනය ගැන කතා කළා කියලා ඔය ඇත්තන්ගේ අකුසලයක් දුරු වුණා කියලා එකක් තියෙනවා. නෑ මොකද වෙන්නේ? තියෙන අකුසල් තව වැඩි වෙනවා. තරහ වෙනවා, ද්වේෂය එනවනේ. ඊළඟට චෝර කතා, හොරු ගැන කතාව. සිල් අරන් ඉන්න වෙලාවක පින්නතුනේ හොරකමක් ගැන කතාව පටන් ගත්තොත් එහෙම මෛත්‍රියක් වැඩිද? මෛත්‍රිය වෙඩෙන්නේ නැහැ. ඉත්ති කතා. ස්ත්‍රීන් ගැන කතාව. එක්කෝ රාගයේ පැත්තෙන් යනවා ඒ කෙරෙහි එක්කෝ ද්වේෂයේ පැත්තෙන් යනවා. ඒ නිසා මේ වගේ නොකල යුතු කතා තියෙනවා. අපේ නැති කෙලෙස් උපදින තියෙන කෙලෙස් වැඩි වෙන. කල යුතු කතා තියෙනවා. මොනවද? එකක් තමයි පින්වත්නි කල යුතු කතාවල අප්පිච්ච කතා. අල්පේච්ඡතාවය ගැන කතාව. නේ කෙනෙක් අනේ මේ තියෙන දේවල් හොඳටම ඇති. මේ තියෙන තරම තමයි හරි සැහැල්ලු කියලා කෙනෙක් කිව්වොත් ඒ වචන මාත්‍රේ ඇහෙනකොට අපි සංසිඳීමක් තියනවද නැද්ද? ඒ කතාව දිගින් දිගටම එවන් කතාම අහන්න ලැබුණොත් අපේ හිත කොච්චර සංසුන් වෙයිද? සන්තුට්ටි කතා. ලැබිච්ච දෙයින් සතුටු වීම ගැන. දැන් ලැබිච්ච දෙයින් සතුටු වීම කිව්වම අපි හිතන්නේ පින්වත්නි 1000ක් හෙව්වා 500ක් ලැබුණා ඒක කියලානේ. එහෙම නෙමෙයි. දැන් ඔබට තිරිසන්නෝ ඉඳිද්දි ප්‍රේතයෝ ඉඳිද්දි ඔබට මනුස්ස භවය ලැබිලා තියෙනවා. ලැබිච්ච මනුස්ස භවයෙන් ඔබ සතුටු වෙනවද? උපතින් මැස් පේන්නේ නැති අය ඉන්නවා. ඔබේ උපතින් මැස් දෙක පේනවා. ඔබ ලැබිලා තියෙන දේෙන් සතුටු වෙන කෙනෙක්ද? කතා කරන්න බැරි අය ඉන්නවා. ඔබට කතා කරන්න පුළුවන්. හැබැයි ඔබට කතා කරන්න පුළුවන් එක ගැන සතුටු වෙලා තියෙනවද? බැරි වෙච්ච දවසට කරුම කිව්වා මිසක්. ඒ කියන්නේ අපි රෝද පුටුවට වැටුනම කර්මය මතක් කරනවා. හැබැයි කකුල් දෙකෙන් ඇවිදින කාලේ කර්මය මතක් කරන්නේ නැහැ නේ පින්වත්නි. අනේ මේ ඇවිදින්නේ මගේ පුණ්‍ය කර්මෙන් නේද කියලා. අපිට බොහෝ සම්පත් වල වටිනාකම් තේරෙන්නේ සම්පත් අහිමි වුණාම. ඊට කලින් ඒක තේරෙනවා නම් ඒ සම්පත්තියෙන්ම තව සම්පත්තියකට යන්න පුළුවන් නේ. නිසා සන්තුට්ටි කතා, අප්පිච්ච කතා, පවිවේක කතා. පවිවේක කතා කියන්නේ මේ හිතේ කිසි රාගයක්, ద్వේෂයක් නැතුව ඉන්නකොට තියෙන සුවය ගැන හිතනවා නම් කතා කරනවා නම් ඒ කතාව පවා ප්‍රියයි පින්නතුනේ. දෙදෙනෙක් එකතු වුණාම මේ කතාව ආරම්භන්න. රහතුන් වහන්සේලා කොහොම ඉන්නේද්ද කියලා හිතෙන මාත්‍රෙන් අපි සංසිඳෙනවානේ. නේද? මේ බඩු ගොඩක් ඔක්කොම පොදි බැඳගෙන ඉන්න ලෝකේ රහතන් වහන්සේ නම පාත්‍රයයි තුන්සිවුරයි තියන් ගහක් මුල වැඩ ඉන්නකොට එතන සුවය කොහොම තියෙන්නේ නැද්ද? ඒ වචන මාත්‍ර ඇහෙනකොට අපි හිත සංසිඳෙනවා නම් ඒ ප්‍රතිපදාව කොහොම සංසිඳිලා නැද්ද? පවිවේක කතා. ඊළඟට අසංසග්ග කතා. මේ පිරිස එක්ක එක්වෙන්නේ නැතුව හුදකලා භාවයේ ಗುಣ කියනවා නම් අපි
හුදකලා භාවයෙන් ඉන්න එකේ ಗುಣ කතා වෙනවා නම් අපි සිත සංසිඳෙනවා පින්වත්නි. මේ වගේ කල යුතු කතා තියෙනවා. අන්න ඒ කල යුතු කතා, කෙලෙස් දුරු වෙන කතා කරන්න ඕන පින්වතුනේ. හිත අකුසල් වලින් ගලව ගන්න ඊළඟ උපකාර වෙන කාරණේ ඕක. හතරවෙනි කාරණේ තමයි පින්වත්නි, මේ ශාසනයේ භික්ෂුව අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත් කුසල ධර්මයන්ගේ රැස්වීම පිණිසත් අත් නොහල වීරයකින් කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. දැන් අකුසල සිතිවිල්ල එනකොට අනේ මේක හරියන්නේ නැහැ කියලා නැගිටින කෙනෙකුට පින්වත්නි ඒක කරගන්න වෙන්නේ නැහැ කවදාවත්. අකුසල සිතිවිලි උපදී, නැවත නැවත උපදී, නැවත නැවත උපදී, නැවත 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 උපදින අකුසල සිතිවිල්ල නැවත නැවතත් දුරු කර ගැනීම සඳහා අත් නොහල වීරයක් ඔහු ළඟ තියෙන්න ඕනද නැද්ද? අත් නොහල වීරයක් තියෙන්න ඕන. නැත්තම් විනාඩි 5ක් භාවනා කරලා අනේ හිත එහෙම හෙදුවනවා මේක හරියන්නේ නැහැ කියලා නැගිට්ටොත් එහෙම කවදාකවත් ඒ භාවනාව වඩන්න වෙන්නේ නැහැ. පෙර පුරුදු ආපහු පුරුදු කරගන්න වෙන්නේත් නැහැ. පෙර පුරුදු නැත්තම් මෙතනදී පුරුද්ද හදාගන්න වෙන්නේත් නැහැ. ඒකට දැඩි උත්සාහයක් තියෙන්න ඕන. අත් නොහරින උත්සාහයක්. ඒකනේ ඇතැම් මුතුමන් වහන්සේලා සක්මන් මළුව තෙමෙනකන් පින්වත්නි, ලේ ගලලා ලෙයින්ම තෙමෙනකන් පින්වත්නි සක්මන් කළානේ. එහෙම උතුමන් වහන්සේලා වැඩ හිටියා. දිනෙත අන්ධ වෙනකන් පින්වත්නි භාවනා කළා. සැතපුනේ නැහැ. ඒක තමයි අත් නොහරින වීරය පින්වත්නි. ජීවිතය ගැන පවා ආසාවත් අරිනවා. එතකොට එවන් දැඩි වීරයක් තියෙන්න ඕන. ඊළඟ එක කියනවා ඇතිවන දේ නැති වෙනවා කියලා අවබෝධයෙන්ම තීරුම් ගන්න පුළුවන් වන්නා වූ ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ හිතට එන්නේ රාගයක් නම් අනේ මේ රාගයක් නැති වෙනවනේ. හිතට එන්නේ රාගයක් යමෙක් නිසා නම් ඒ දැකපු වෙලාවේ තිබිච්ච රූපය මුල් කරගෙන රාගය ඇති වුණාට ඒ තිබිච්ච රූපෙත් වෙනස් වෙනවනේ. ඒ රූපය වෙනස් වෙන්නේ යම් වේගකින් නම් ඊට වඩා 17 ගුණයක වේගින් ඒ රූපය ගැන ඇති වෙච්ච හිත වෙනස් වෙනවනේ. ඇයි? රූප කලාපයක චිත්තක්ෂණ 17ක පැවැත්මක් තියෙනකොට එක සිතක පැවැත්ම චිත්තක්ෂණ එකයි. ඒ කියන්නේ ඔබ යමෙක් පිළිබඳව යමෙකුගේ රූපය මුල් කරගෙන යම් හිතක් හදාගත්තා නම් ද්වේෂයක් හරි රාගයක් හරි ඒ රූපේ නැති වෙන්න වේගෙන් ඒ සිත නැති වෙලා. එතකොට අවුරුද්දක් තිස්සේ තරහ තියාගෙන හිටියා කියන්නේ එක හිතක් නෙමෙයි. සිත් පරපුරක්. ඒ හැම එකක්ම වෙන් වෙන්ව විපාක දෙනවා. ඒ නිසා හටගත්තු දේ නැති වෙනවා කියලා ඒ ප්‍රඥාව මේකට කියනවා කලකිරීම උපද්දවන අවබෝධයෙන් යුක්ත කලකිරීම උපද්දවන ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ කාරණා පහ උපකාරයි හේතු වෙනවා කුමකටද? සිතට එන අකුසල සිතිවිල්ල දුරු කර ගැනීම පිණිස ඔබ තවමත් දක්ෂයෙක් වෙලා නැත්නම් ඒ දක්ෂ බව ඇති කර ගැනීමට. හිතට එන අකුසල සිතිවිල්ල දුරු කර ගැනීමට ඔබ තාම පුහුණු වෙලා නැත්නම් හරියටම ඒ පුහුණුව ඇති කර ගැනීම පිණිස. ඒ වැඩපිළිවෙලේ ඔබ මෝරලා නැත්නම් එකී මේරීම ඇති කර ගැනීම පිණිස. මුහුකුරා ගිහින් නැත්නම් මුහුකුරා යෑම පිණිස මේ කාරණා පහ හේතු වෙනවා. දැන් බණ ඉවරයි කියලා සාදුකාර දෙයි. හැබැයි සාදුකාරයෙන් මේ දේශනාව ඉවර වෙයි. මේ වැඩපිළිවෙල ඒ සාදුකාරයෙන් පටන් ගන්න ඕන. හැම දිනාට උතුම් නිවන පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය දරමින් කටයුතු කළේ පැපිලියානේ පදිංචි පින්වත් පී සුරංජි ප්‍රනාන්දු මහත්මිය, පී ශානක ප්‍රනාන්දු මහත්මයා සහ පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින් අරමුණු අතරට එක්වෙන්නේ වසර 29කට පෙර හදිසි අනතුරකින් මිය ගිය පී සෝමපාල ආදරණීය පියාණන්ටත් පී විලියම් එම් රොසලින් එම් විල්සන් පී රොස්ලින් ඇතුළු පරම්පරාගත සියලුම ඥාතීන්ට සහ ජෝෂප් ඇන්ටනි නීල් මහත්මාණන්ටත්
පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේ හැටියට මටත් ධම්ම විමර්ශා මෑණියන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වන්ත සියලු දෙනාටත් බෞද්ධයා මාධ්‍ය ජාලයේ සියලු කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමියන් වහන්සේටත් ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අරමුණු පරමාර්ථ පරිද්දෙන්ම රැස් කරගත් උදාාරතර වූ කුසල් සම්පත් නමින් මියගිය පියතුමන් ඇතුළු සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබටත්, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති පේ ගෞරවහාර බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දෙවියන්ටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.